ධර්ම ශ්‍රවණයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න নমස්කාරය කියන තුන්වතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. විවිච්ඡ කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති තී. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුන උතුම් ධර්මයට අනුව අපේ ජීවිත සකස් කර ගැනීමේදී අපිට හැකියාවක් තියෙන්නට ඕනේ නිවැරදිව කරුණු විමසලා බලලා කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් හොඳට තේරුම් අරගෙන කරන්න ඕන දේවල් කරන්නට ඕන කරන මානසික තත්ත්වයක්, නොකරන්න ඕන දේවල් නොකර ඉන්න ඕන කරන මානසිකත්වයක් හදාගන්න. නැත්තම් කොච්චර දැනගත්තත් කරන්න ඕන දේවල් කෙරෙන්නේ නැහැ කියන අවලාදය අපිට අපි විසින් නගන්නට සිද්ධ වෙනවා. කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා, නමුත් කෙරෙන්නේ නැහනේ. නොකරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා ජීවිතේ, නමුත් මම ඒවා කරනවා, ඒවා නවත්ත ගන්න බෑනේ. මෙතන තියෙන්නේ මානසික ප්‍රශ්නය. අපේ මානසික ප්‍රශ්නය අපි හඳුනාගන්නේ නැතුව මේවට බෙහෙත් කරන්න බෑ. මේවාට බෙහෙත් කරන්නට අපි හැම වෙලේම අපේ මානසිකත්වය අපි හඳුනා ගන්නට ඕනේ. එහෙම වුණොත් විතරමයි ප්‍රශ්නේ විදිහට තේරුම් අරගෙන අපි නිවැරදි උත්තරයකට යන්නේ.
එහෙම වුණොත් විතරමයි මම නැවත කියනවා ඒ කතාව. එහෙම වුණොත් විතරමයි ප්‍රශ්නේ විදිහට හඳුරගෙන අපි උත්තරයකට යන්නේ. ඒක හින්දා හැම වෙලාවෙම වගේ තමන්ගේ දුර්වලතාවය මොකක්ද කියලා හඳුනා ගන්න කරන්න ඕන දේ කරන්න අවශ්‍ය කරන මානසික ශක්තියේ තියෙන අඩුවත් නොකරන්න ඕන දේ නොකර ඉන්නට තියෙන මානසික ශක්තියේ අඩුවත් හැම වෙලේම ක්‍රියාත්මක වෙන බව. ඒ අඩු මානසිකත්වයකින් යුක්තව මාව ක්‍රියාත්මක වෙන බව තේරුම් ගන්න. හරිද? ජීවිතේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නොකණ්ඩ ඕන දේවල් කනවා මම. කණ්ඩ ඕන දේවල් කන්නේ නැහැ. කියන්න ඕන දේවල් කියන්නේ නැහැ මම. නොකියන්න ඕන දේවල් කියන මේ ඔක්කොම ප්‍රායෝගික ජීවිතයේ තියෙන සිද්ධිවල තියෙන්නේ. කරන්න ඕන සමහර දේවල් කරගන්න බැරුව ජීවිතේ ලත වෙනවා. හැබැයි නොකරන්න ඕන දේවල් වගේක් මගේ අතින් කෙරෙනවා නවත්ත ගන්න බැරුව. එතකොට මේක පාලනයකින් නැතුව සිද්ධ වෙන සිද්ධි. ඒවා පාලනය වෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕන. පාලනයකින් තොරව සිද්ධ වෙන සිද්ධි පාලනය වෙන විදිහට අපේ සිත සකස් කළ යුතුව තියෙනවා. ඔන්න ඔය චුට්ට තේරුම් අරගෙන ටික එකවර ඔක්කොම හදන්න නෙමෙයි මේ කියන්නේ. එකවර ලොකු අධිෂ්ඨාන ගත්තට හුඟක් දේවල් කෙරෙන්නේ නැහැ හරියට. ඒකින්ද එකවර ලොකුවට අධිෂ්ඨාන ගන්නේ නැතුව කරන්න ඕන දේවල් කරන්නට හැම වෙලාවකම අපි ලොකු උත්සාහයක් ගන්න ඕන. කරන්න ඕන දේවල් කරන්න හැම වෙලාවකම අපි ලොකු උත්සාහයක් ගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකම හැම පැත්තකින්ම අපි කරන කියන දේවල් ඉතා නිවැරදි ආකාරයට සිද්ධ කරගන්නට වැඩ කටයුතු ටික සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ එතකොට. හරි. හොඳයි. දැන් එතකොට කරන්න ඕනම දෙයක් තමයි චිත්ත සමාධිය වර්ධනය කරගන්න එක. මේ සඳහා කරන්න ඕන ගොඩක් දේවල් අපි ඊයේ පෙර දවස්වලත් කතා කරා. චිත්ත සමාධිය වර්ධනය කරගන්න කෙනෙකුට භෞතිකව ඒ සඳහා හිත නම්ම ගන්න ඕනේ. එන්නේ එකයි කියන්නේ කෙරෙන தത്വෙට හිතපත් කරගන්න ඕනේ කියලා. හරිද? බල හැම වෙලේම අඩුපාඩුවක් වෙන තැන් ටික බල ඒ අඩුපාඩු සිද්ධ නොවන විදිහට ඒ අඩුපාඩු සකස් කරගන්න අපේ පැත්තෙන් අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම දක්ෂතාවයක් නැතිනම් මේ සමාධිය අපි උත්සාහ කරන සමාධිය ඉක්මනින් අපෙන් ඉගිලිලා යනවා. ඒකින්ද මේ ගැන අති විශාල අවධානයක් තියෙන්න ඕන. අපේ පින්වන්ත අයට තේරෙනවා ඇති දැන් මේ ඒකාග්‍ර හිතක් හදාගන්න අපි මරණ සතිය ගැන කතා කරා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති ගැන කතා කරා. ඊළඟට සතර කමඨහන ගැනම කතා කරා. තව ඒ කියන්නේ බුද්ධානුස්සතියට අමතරව අසුභානුස්සතිය, මෙත්තානුස්සතිය, අපි දැන් කියපු මරණානුස්සතිය, ඊළඟට සීල විසුද්ධිය ගැන කතා කරා. මේවත් එක්ක ඊළඟට පලිබෝධ ගැන කතා කරා. සමාධියේ තියෙන ස්වභාවයන් ගැන කතා කරා. දැන් තවත් කාරණා ටිකක් කතා කරන්න යනවා. හිත නම්මා ගැනීම සඳහා මේ පැත්තට සහ අපේ තියෙන උන පිළිවෙත් ධර්ම, පිළිවෙත් කියලා කියන්නේ අපි ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න කල යුතු දේවල් මොනවාද කියලා බල සිද්ධ කරගන්න තමයි අපි මේ හැම වෙලේම උත්සාහ කරන්නේ. හැම නිමේෂයකම වගේ උත්සාහ කරන්නේ අන්න ඒ තැනට අපේ ජීවිතය සකස් කරගන්න තමයි ඕන කරන දේවල් අපි සිද්ධ කරන්නේ. ඉතින් අපේ පැත්තෙන් අපි යම් කිසි ආකාරයකින් අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒකෙදි පළවෙනි කාරණාව විදිහට අපි ගොඩාක් අහලා තියෙනවා. අපේ පින්නන්ත අයත් දන්නවා මේ ක්‍රමානුකූල බව සහ පිරිසිදු බව කියන එක. භෞතික ජීවිතයේ තියෙන ක්‍රමානුකූල බව, පිරිසිදු බව. අපි අපිරිසිදු නම් හැම වෙලෙම අපි අඳින ඇඳුමේ ඉඳන් අපිරිසිදු නම් දවසකට දේවතාවක්වත් ශරීරය පිරිසිදු කරගන්නේ නැත්තම් නිකන් ඔය අපි කියන්නේ නිකන් කුණු වෙලා වගේ නම් ජීවත් වෙන්නේ. ඔහේ නිකන් මහා ගඳ ගහන විදිහට නම් ජීවත් වෙන්නේ. හරිද? එපා වෙලා වගේ නම් ඉන්නේ. හරිද? හිස් රැවුල් බාන්නේ නැත්තම් ඊළඟට ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් නම් පිරිසිදුවට වාසය කරන්නේ නැත්තම් හිස් රැවුල් බෑම කෙසේ වෙතත් පිරිසිදුවට වාසය කරන්නේ නැත්තම් සමහර අය ඉන්නවනේ මේ
රැවුල වවන්නේ හිස් දැන් භික්ෂුන් වහන්සේ නමක් නම් හිස් රැවුල් බවන්නේ නැත නිකන් මේ එපා වෙලා වගේ නිකන් අර කිසි නිකන් ඔය ඉන්නවට ඉන්නවා වගේ කියලා අන්න එහෙම වුණොත් එතන ගැටලුවක් තියෙනවා. එහෙම නැතුව අපි හැම වෙලේම උත්සාහ ගන්නට ඕනේ මේ කරන දේවල් ටික ගැන දැනගෙන හරියටම කරන්න ඕනේ. ඒ කියන්නේ පිරිසිදු භාවය සහ ක්‍රමානුකූල බව කියන එක. හැම වෙලේම තමන් අන් අයට ප්‍රියමනාප බවක් තියෙන්න ඕන වගේම තමන්ටත් ප්‍රියමනාප බවක් තියෙන්න. තමන් ගෙවන ජීවිතේ හැම පැත්තකින්ම වගේ ලොකු යහපත් ආකාරයක කටයුතු ටිකක් සිද්ධ කරගන්න හැම වෙලාවකම වගේ තියෙන්නට ඕනේ යම් කිසි ආකාරයක වැඩපිළිවෙලක්. හරිද? ඊළඟට කරන හැම දෙයකම තියෙන ක්‍රමානුකූල භාවය. ගත්ත දේ ගත්ත තැනින් තියන්න, තමන් ඉන්න තැන, තමන් ඉන්න කාමරය, තමන් ඉන්න තමන්ගේ ඇඳුම් ටික ඒවා ඔක්කොම පිළිවෙලක් වෙන්න ඕනේ හැම වෙලේම. පිරිසිදු සහ පිළිවෙලකට ක්‍රමානුකූලව තියෙන දේ තියෙන තැන තමයි හැම වෙලේම තියෙන්නේ. තමන්ට කරුවලක ගිහිල්ලා මේක තමයි සුදුසුකම. කරුවලක ගිහිල්ලා හරි පින්නත් නේ පුළුවන්කම තියෙන්න ඕන මෙන්න මෙතන මෙන්න මේ දේ තියෙනවා කියලා අතට ගන්න දැනගෙන තියෙන්න ඕන. දැන් අපි යම් දේවල් පාවිච්චි කරනවා නිවසේදී. සැබවින්ම ගිනි පෙට්ටිය තියෙන තැනක් තියෙන්න ඕන. මිටිය තියෙන තැනක් තියෙන්න ඕන. හරිද? ඒ හැම දෙයක්ම තියෙන තැනක් නිවසේ තියෙන්න ඕන. මෙතන තමයි මේක තියෙන්නේ. මෙතන තමයි මේක තියෙන්නේ. එහෙම නිවසක මේ කණ්ඩායම් වැඩ ටික කරන්න ගියාම උනත් හොයන්න දෙයක් නැහැ. කවුරුත් එක ගත්තොත් එතන තියෙනවා. තනියම ජීවත් වෙන කෙනෙකුට උනත් මේ සම්මුතියේ ඉන්න පුළුවන්. මගේ මෙන්න මේ දේවල් හැම වෙලේම තියෙන්නේ මෙන්න මෙතන. මේක කොච්චර එහාට යා යුතු දෙයක්ද කියනවා නම් ලිපි ලේඛන ලියන කෙනෙක් නම් තමන්ගේ පෑන පාවිච්චි කරලා හරියට තින්ත පෑනක් පාවිච්චි කරනකොට කවදාකවත් පෑන් කොපුව නැතුව තින්ත පෑන ඒ කොපුව යොදන්නේ නැතුව තියලා යන්නේ නැහැ නේ. අපි ඒක වේලෙනවනේ. කාබන් පෑනත් ඒ වගේම වෙන්න ඕනේ. වේලෙන්නේ නැහැ. ඒක ලියලා පෑන් කොපුව ඒ පෑනට යොදලා අදාළ තැනින්ම තියන්න ඕනේ හැම වාරයකම. ඒ තරම්ම ක්‍රමානුකූල ජීවිතයක් යම්කිසි කෙනෙක් ගත කරනවා නම් තමන්ගේ හැම දෙයක්ම පසුවට කල් දාන්නේ නැතුව අදාළ වෙලාවෙදීම નિયમિત තැන තියලා පිරිසිදුවටම ක්‍රමානුකූලවම තමන්ගේ කටයුතු ටික කරගෙන යනවා නම් පින්වත්නි ඊටාම පහසුවෙන් පුළුවන් තමන්ගේ ජීවිතේ අදාළ දේවල් ටික හරියටම සකස් කරගන්න. හරිද? ඊටාම පහසුවෙන් පුළුවන්කම තියෙනවා අදාළ දේවල් ටික හරියටම හදාගන්න. මේක හරිම ප්‍රබල කාරණාවක්. ඊටාම ප්‍රබලයි. මේකට කියනවා වස්තු විසද ක්‍රියා කියලා. හරිද? ඒක සමාධියට ගොඩාක් බලපානවා. හේතු සහගතව අපිට කියන්න පුළුවන් අපේ පින්වත්නි සමාධියට මේක බලපාන්නේ ඇයි කියලා කොච්චරවත් බලන්න අස්ථානයේ තරහ යන දේවල් වලට ගොඩාක් හේතුව තියෙන්නේ සහ තමන්ගේ කාලය ගොඩක් දුරට තමන්ගේ කාලය කළමනාකරණය කරගන්න බැරි වෙන්නෙත් ඔය වගේ තත්ත්වයන් නිසා. අස්ථානයේ තරහ යන්නේ මේ තියෙන දේ තියෙන තැන නැත්. හරිද? එතකොට අන්න එහෙම අපි මේ හදාගන්න ඕනේ අපේ ජීවිතේ හදාගත යුතු තැන්. ඒක හින්දා මේ ගැන අවධානය යොමු කරගෙන කරලා බලන්න. තමන්ටම තේරෙයි මම අර කලින් කිව්වා වගේ මේක කළ යුතු දෙයක්. මේ කළ යුතු දේ කරන්න ගියාම කොච්චර පලිබෝධයක් තියෙනවද කියලා තමන්ට තේරෙයි. මේක කරගන්න මේ අමාරු දේවල් නෙවෙයිනේ. දාඩිය දාන දේවලුත් නෙවෙයි. හාති වැටෙන දේවලුත් නෙවෙයි. කාගෙන් හරි බැනුම් අහන්න වෙන දේවලුත් නෙවෙයි. මේ තමන්ගේ ජීවිතේ ක්‍රමානුකූල භාවය. මේක පුරුදු කරන්න ඕන දෙයක්. මෙහෙම ක්‍රමානුකූල භාවය පුරුදු කරන කට්ටිය තමන්ගේ ඇඳුමේ පවා ක්‍රමානුකූල භාවය සකස් කරගන්නවා. හරිද? ක්‍රමානුකූල භාවය පුරුදු කරගන්න අය තමන්ගේ ඇඳුම් පවා ක්‍රමානුකූල වෙනවා. තමන්ගේ හිස පීරන විදිහ පවා ක්‍රමානුකූල වෙනවා. හරිද? ශරීරයත් ප්‍රසන්න වෙනවා කාට හරි. අඩුම ගානේ කතා බහ කරන එකේ පවා යම් කිසි ක්‍රමානුකූල බවක් ඇති වෙනවා.
ජීවිතයේ කළමනාකාරීත්වයකට පුරුදු පුහුණු වෙනවා. මේක පොඩි පුහුණුවක් නෙවෙයි. මේක ලොකු පුහුණුවක්. කෙනෙකුට පුළුවන් නම් පිරිසිදුකම සහ ක්‍රමානුකූල බව කියන එක වර්ධනය කරගන්න ජීවිතේ එයාට තේරෙවි කොයි තරම්නම් වෙනසක් ජීවිතේ වෙනවද කියලා. ඒ විතරක් නෙවෙයි, එයා හොඳ පෞරුෂයකින් යුක්ත කෙනෙක් වෙනවා. අන් අයගේ අවධානයට යොමු වෙන කෙනෙක් බවට පත් වෙනවා. ආය මතක් කරනවා, පිරිසිදු බව සහ ක්‍රමානුකූල බව යම් කිසි කෙනෙක් ජීවිතයට එකතු කරගන්නවා නම් අන්නේ එකතු කර ගැනීම අන් අයගේ අවධානයට යොමු වෙන, අන් අයගේ පෞරුෂයට හේතු වෙන කාරණාවක් වෙනවා. හරිද? අන් අයගේ ඉදිරියේ Tamanගේ පෞරුෂය වර්ධනය වෙන්න විශාල හේතුවක් වෙනවා මෙන්න මේ කාරණාව. ඉතින් මේ ගැන අපේ හොඳ අවධානයක් තියෙන්න ඕනේ අපේ ජීවිතයට මේ දේවල් එකතු කර ගැනීම පිළිබඳව. එහෙම එකතු කරගත්ත අයට ජීවිතේ ජය ගන්න වැඩි කාලයක් යන්නේ නැහැ. මොකද අපි එහෙම කියන්නේ ඒ ජීවිතයේ ඊටාම සුන්දරව ගෙවෙන ජීවිතයක් බවට පත් වෙනවා. ඒ මොකද මේ හැම පැත්තකින්ම ක්‍රමානුකූල හින්දා. හොඳයි. ඊළඟ එක අපි හොඳට අධ්‍යයනය කරලා තේරුම් ගන්න ඕන එකක්. මේ සමාධියට හේතු වෙන, විශේෂයෙන්ම අපේ ධර්මාභෝධයට හේතු වෙන ධර්මතා පහක් තියෙනවා. ඒවට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. ඒ තමයි ශ්‍රද්ධාව, වීරය, සති, සමාධි, ප්‍රඥා. හරිද? ශ්‍රද්ධාව, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේවට කියනවා ධර්මතාවයන්, ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට මේ හැම ධර්මතාවයක්ම අපේ හිතේ උපද්දවා ගන්න ඕනේ. ශ්‍රද්ධාව උපද්දවා ගන්න ඕනේ. වීරය උපද්දවා ගන්න ඕනේ. සිහිය උපද්දවා ගන්න ඕනේ. සමාධිය, අපි මේ කතා කර ඉන්න සමාධිය උපද්දවා ගන්න ඕනේ. සහ ප්‍රඥාව උපද්දවා ගන්න ඕනේ. එතකොට අපේ පින්වත්නි මේව උපද්දවා ගන්න හේතු වෙන, දැන් ශ්‍රද්ධාව උපද්දවා ගන්න හේතු වෙන කාරණා අපි කතා කරලා තියෙන බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඒ වගේ ගොඩක් දේවල් අපි සාකච්ඡා කරා ඒ පිළිබඳව. එතකොට ඒ විදිහට ශ්‍රද්ධාව උපදවා ගන්න ඕනේ. ඒ වගේම අපාය බය පච්චවෙක්කනතා, එතකොට අපිට ලැබිලා තියෙන තව බොහෝ දේවල් ඒත් එක තියෙන කාරණා 11ක් අපි දිගටම කතා කරා. එතකොට වීරිය උපදවා ගන්න ඕනේ. සිහිය උපදවා ගන්න ඕන කාරණා. මේ වගේ මේ කාරණාවන් හොයාගෙන අපි මේ අංග පහම වර්ධනය කරගන්න ඕනේ ඉදිරියකට යන්නට නම්. එතකොට මේ අංගයන් වර්ධනය කරගන්නකොට අපි විමසිල්ලෙන් ඉන්න ඕනේ. මොකක්ද විමසිල්ලෙන් සිටිය යුතු කාරණාව කියලාත් අපි දැනගන්න ඕනේ. නිකන් විමසිල්ලෙන් ඉඳලා බෑනේ. මෙතනින් අපි බලමු ගේට්ටුවක් ළඟ විමසිල්ලෙන් ඉන්න කියනවා කාට හරි. මෙතනින් මෙන්න මේ වගේ පුද්ගලයෝ වගේක් යයි. අන්න ඒ කට්ටියට යන්න දෙන්න එපා. ඒකට තමයි විමසිල්ලෙන් ඉන්න කියන්නේ. ඒතර විමසිල්ලෙන් ඉන්න කියලා කියන්නේ මොන වගේ දේවල් සිද්ධ වෙයිද කියලා මේ ඉන්ද්‍රියන් පහ අසමතුලිත වෙන්නේ නැතුව සමතුලිතව ඒ වාගේ බලයන්, ඒ ඉන්ද්‍රියන් වලින් කෙරෙන කෘත්‍යයන් වගේක් තියෙනවා. ඒ කෘත්‍යයන් සිද්ධ කෙරෙද්දී ඒවා අසමතුලිත වෙන්නේ නැතුව ඒවායෙන් ඇතිවෙන චිත්ත වේගයන් සමතුලිතව ඇති වෙන විදිහට අපි සකස් කරගන්න ඕනේ. හරිද? ඒ වාගෙන් ඇති වෙන චිත්ත වේගයන් සමතුලිතව ඇති වෙන විදිහට අපි සකස් කරගන්න ඕනේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. හරි? එතකොට ඇයි මේවා සමතුලිත කරගත යුතු වෙන්නේ? ඉතින් ශ්‍රද්ධාව කියන එක ගත්තාම අදිමෝක්ෂය කියලා කියන කෘත්‍ය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. අපේ ගමන, අපි යා යුතුව තියෙන ඉහළට යන සම්පූර්ණයෙන්ම ඉහළ අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය කරන පළවෙනි ධර්මතාවයක් තමයි මේ තියෙන ව්‍යසනකාරී තත්වයෙන් අත මිදලා ඉදිරියට යන්න අකණ්ඩව මේ ධර්මාභෝධය ඇති කරගන්න ඕන කරන මානසික වේගයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ කියන්නේ අපේ පින්වත්නි ශ්‍රද්ධාව සෝවාන් පලස්ත පුද්ගලයා තුළ තියෙන අචල ශ්‍රද්ධාව විදිහට. හරිද? එතකොට මේ සද්ධා ඉන්ද්‍රිය කියන එක අපි ඉතිරි කාරණා ටිකත් කතා කරමු. ප්‍රඥාව කියලා කිව්වහම ඒකෙන් සිද්ධ වෙන්නේ මේ දැක්ම පිළිබඳව කෘත්‍යය. හරිද?
දර්ශන කෘත්‍ය කියලා එකට කියනවා. ඒ කියන්නේ ඒ ප්‍රඥාව විසින් තමයි අපිට මේ ලෝකයේ සත්‍ය తත්වය පිළිබඳව දැක්ම ඇති කරලා දෙන්නේ. හරිද? ඒක තවත් වැඩක් කරන එක්කෙනෙක් කියලා හිතන්නකෝ අපි. ශ්‍රද්ධාව කියලා මේ පස් දෙනෙක් කියලා හිතන්නකෝ. මේ පුද්ගලයන් 5 දෙනෙක් එකතු වෙලා ධර්ම අවබෝධය කියලා කියන කාරණාව सिद्ध කරලා දෙන්න අපිට හදන්නේ. එක්කෙනෙක් හරියට නිකන් දැන් අපි වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්නේ වෛද්‍ය විද්‍යාව හදාරලා ඒ ගැන අවබෝධයක් ඇතුව නෙවෙයිනේ අපි. වෛද්‍යවරයා ගැන තියෙන විශ්වාසයෙන් හින්දා බෙහෙත් ටික අරන් බොනවා. අන්න ඒ වගේ තමයි ශ්‍රද්ධාවෙන් සිද්ධ වෙන දේ. මේ අවබෝධය ඇති වෙන්න මේ අපිට අපි බලාපොරොත්තු වෙන පිරිසිදුභාවය අපි බලාපොරොත්තු වෙන විද්‍යාව උපදවා ගැනීම සඳහා අපිට හේතු වෙන මූලිකම කාරණා අපි ඇදගෙන යන්නේ ඔන්න ඔය ශ්‍රද්ධාව විසින්. ශ්‍රද්ධා බීජං තපෝ වුට්ටි ප්‍රඥාමේ යුගනංගලං ආදී වශයෙන් සඳහන් කරලා තියෙනෙත් ඒකයි. ශ්‍රද්ධාව නැත්තම් මේ ගමන යන්න බෑ. බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන මහා සංඝරත්නය ගැන තියෙනා වූ ශ්‍රද්ධාව. එතකොට ප්‍රඥාව කියන පුද්ගලයා සිද්ධ කරන්නේ මෙන්න මේක තමයි දැක්ම කියලා දැක්ම ඇති කරවලා දෙනවා. මේක තමයි මේ ඒ කියන්නේ වැරදි දැක්මවල් තියෙන ඒවා අයින් කළා මේ ලෝකෙ මෙන්න මෙහෙමයි කියලා වැරදියට මං හිතාගෙන ඉන්නවා නම් ඒක වැරදි විදිහටමයි තේපෙන්නේ මට. මගේ දැක්ම අනුව තමයි මට මේ දේවල් අවබෝධ වෙන්නේ තේරෙන්නේ. එතකොට දැක්මෙන් උපරිමයේ தත්වයට ගිය කෙනාට තමයි ප්‍රඥාවෙන් උපරිම தත්වයට ගිය කෙනා තමයි දර්ශන භූමියටපත් වෙනවා කියලා කියන්නේ සෝවාන් පරස්ත පුද්ගලයා බවට පත් වෙන පළවෙනි වතාවට. ඊටත් වැඩිය එහා ගිය කෙනෙක් ඉන්නවා. ඒ තමයි සකදාගාමි කෙනාට තියෙන දැක්ම ඊට වැඩිය එහා. ලෝකෙ පිළිබඳ තියෙන අවබෝධය. එතකොට රහතන් වහන්සේටත් වැඩිය ලෝකය ගැන අවබෝධය තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේට ඊටත් වැඩිය අවබෝධය තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ ගැනත් අපි කතා කරලා තියෙනවා. ඒ තියෙන අවබෝධයන් වල පරාසයන් මොනවද කියලා. එතකොට මෙන්න මේ දර්ශන කෘත්‍ය සිද්ධ කරලා දෙන්නේ ප්‍රඥාව කියන පුද්ගලයා නැත්තම් ප්‍රඥාව කියන ඉන්ද්‍රිය කියලා ඔන්න අපි දැන් තේරුම් අරන් තියාගන්න ඕනේ. ඊළඟට අර වික්ෂේප වෙන ස්වභාවයක් තියෙනවා නිකන් විසිරෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන කතා කරා. අන්න ඒ කම්පණය වෙන කම්පාවක් ඇති වෙන ස්වභාවයක් තියෙනවා. නොයේකුත් ආරම්මනවල හිත විසිරලා යන ස්වභාවයක් තියෙනවා. ඒ ඔක්කොම මේ විසිරලා යන්න දෙන්නේ නැතුව එක තැනකට ගොනු කරලා දෙන අවික්ෂේපය ඇති කරන කෘත්‍ය තමයි සිද්ධ වෙන්නේ සමාධියෙන්. හරිද? චිත්ත සමාධියෙන් වෙන්නේ. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරලා දෙනවා. අවික්ෂේපය ඇති කරනවා. ඒ කෘත්‍ය සිද්ධ වෙනවා. ඒතකොට සමාධිය කියන පුද්ගලයා ඔන්න ඔය විදිහට අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙනවා. හරිද? ඊළඟට යම්කිසි අරමුණක සැබෑ ස්වභාවය පිළිබඳව සිත නංවන ස්වභාවය සැබෑ ස්වභාවයෙන් අතහැරෙන්නේ නැහැ. ඒ කියලා කියන්නේ අපි කියන්නේ උපට්ඨ සති කියලා. හරිද? එන්න ඒ ස්වභාවය තමයි මේ සිහියෙන් කරන්නේ. ඒ කියන්නේ දැන් අසුබ ලක්ෂණය කියලා කියන්නේ මනුස්ස ශරීරයක තියෙන අරමුණ මනුස්ස ශරීරයක් වෙනකොට ඒ අරමුණේ තියෙන සැබෑ ස්වභාවය තමයි ඒ ශරීර අසුබයි කියන එක. හරි. එතකොට දැන් ශරීරය අරමුණු වෙන හැම වෙලාවකම අන්න අසුබ සිහිය තියෙන්න ඕනේ. ඒ අරමුණු වෙන හැම වෙලාවකම ඒ කියන්නේ අසුබ හැඟීම නැත්නම් අසුබය පිළිබඳ සිහිය අයින් වෙන්නේ නැහැ. ඒක අරමුණු වෙනවත් එක්කම අසුබේ නංවනවා හිතේ. අන්න ඒක තමයි උපට්ඨ සති කියලා කියන්නේ. ඒ කෘත්‍ය කෙරෙන්නේ සිහියෙන්. හරිද? සිහියෙන් කෙරෙන්නේ මේ නැත්තම් දැන් එකයි අපි කලිනුත් කතා කරලා තියෙන්නේ නුවණ තියනවා සිහිය නැහැ. අපිට නුවණ තියෙනවා. ඉතින් මේ ශරීරය පිළිකුලයි, කෙස්ලොම් නියද සම්මාස්නහර ඇට මිදුළු ආදී වශයෙන් මේකේ තියෙන ඔක්කොම පිළිකුලයි, දුගඳයි, අප්‍රසන්නයි අන්න එහෙම ඒවා. එතකොට අන්නේ පිළිකුල් සහගත දුගඳ ස්වභාවයක් තියෙන අප්‍රසන්න ගති තියෙන අන්න ඒ ශරීරය අපි හැම වෙලාවකම වගේ අපේ පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන එවැනි ඒ ශරීරය පිළිබඳව සිහිය නැති වෙනවා නම්
අන්න එතන සිහියෙන් වෙන්න ඕන කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. මේ අරමුණේ නංවලා තියෙන ඒ අරමුණේ සැබෑ ස්වභාවය තුළ නංවලා තියෙන ගතිය තමයි මේ කියන කෘත්‍යය. ඔන්න එතකොට ඒක දැන් අපි මතක තියාගන්න ඕනේ. ඊළඟට වීරියෙන් කෙලෙන්නේ ප්‍රග්‍රහ කෘත්‍ය. ඒ කියන්නේ හිත නංවලා දෙන එක. හිත ඒ අනෙකුත් සම්ප්‍රයුක්ත ධර්මයන් වලට. ඒ කියන්නේ දැන් මේ කණ්ඩායමක් නේ, දැන් මේ 5 දෙනානේ, මේ 5 දෙනාටම ඉක්මනට තමන්ගේ කෘත්‍ය කරන්න, තමන්ගේ වැඩේ කරන්න, තමන්ගේ වැඩේ කරන්න, තමන්ගේ වැඩේ කරන්න කියලා තල්ලු කරගෙන යන ස්වභාවයක් තියෙනවා නම් කණ්ඩායමක් එකතු වෙලා වැඩක් කරද්දී අන්න එවැනි කෘත්‍යයක් සිද්ධ කරන්නේ වීරයෙන්. හරිද? දැන් මම මෙහෙම කියන්න. කවුරු හරි කෙනෙක් මොන හරි වැඩක් කරද්දී අපි හිතමු කාර්යාලයක කියලා. මේ වැඩ ටික කරගෙන මොකක් හරි ලොකු වැඩක් කරන්න යනකොට යම්කිසි කෙනෙකුට කාර්යාලයේදී කරගත යුතු වැඩ වගේක් තියෙනවා. ඒක කරගෙන ඉක්මනට අදාළ තැනට යන්න ඕන. දැන් කාර්යාලයේ කරගන්න ඕන වැඩේ කර ඉද්දී එක්කෙනෙක්ව පත් කරලා තිනවා ඉක්මන් කරන්න. එයා මොකද කරන්නේ? අර කාර්යාලයෙන් කරගන්න ඕන වැඩේ කරගන්න නොදී ඉක්මන් කරනවා. එයා හැම වෙලේම අරලකට මේ ඉක්මනට යන්. දැන් හිතන්නකෝ දැන් අපි පරිගණකයක වැඩක් කරගෙන තමයි යා යුතු තැනට යා යුතු තියෙන්නේ. මේක හරි පරිස්සමෙන් කරන්න ඕන වැඩක් කියලා හිතන්නකෝ. නැත්තම් ෆයිල් ටිකක් අරන් යන්න ඕන තැන කාර්යාලයේ. ඒක හරි පරිස්සමෙන් තෝරගන්න ඕන. හරිද? එහෙම තියෙද්දි ඒක තෝරගන්නවක්වත් ඉඩ දෙන්නේ නැතුව අර ඉක්මනට යන්න ඕනේ, ඉක්මනට එක්කන් එන්න කියලා පත් කරලා තියෙන කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. එයා අරයට ඇවිල්ලා හදිස්සි කරනවා මේ වැඩේ ඉවත් කරගන්න දැන්. මේ එයා හදිස්සි කරේ නැත්තම් මෙයා ඉක්මනට වැඩේ කරගෙන එනවා. නමුත් හැබැයි මෙයා ගිහලා හැම වෙලේම අර වැඩේ කරගන්නත් දෙන්නේ නැතුව ඉක්මනට යන්න ඕන. ඔහොම නම් හරියන්නේ නැහැ. ඔය වගේ අවස්ථා අපිට ඕන තරම් උදා වෙනවා පින්වත්නි. ඒ වගේ තමයි සමහර වෙලාවට වීරිය බලවත් වෙනවා. හරිද? වීරිය ඉන්ද්‍රිය බලවත් වෙනවා සමහර වෙලාවට සමාධියට වඩා. චිත්ත සමාධියට වැඩිය වීරේන්ද්‍රිය බලවත් වුණොත් සිද්ධ වෙන්නේ ඔන්න ඔය වැඩේ තමයි. වෙන්න ඕන දේ වෙන්නේ අනෙකුත් ඉන්ද්‍රියන් වලට මොකක් හරි එකක් බලවත් වුණොත් අනෙකුත් ඉන්ද්‍රියන් වලින් කෙරෙන කෘත්‍යයන් වලට ඒ කෘත්‍ය කරගන්න බැරි වෙනවා. හරියට අර 5 දෙනෙක් එකතුලා වැඩ කරනවා වගේමයි. ඒකට කියන්නේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය කියලා. ඉන්ද්‍රිය සමතුලිතව අපි ප්‍රතිපාදනය කරගත්තේ නැත්නම් ඔන්න ඔය වැඩේ වෙනවා. ඕක ඔය විදිහටම තේරුම් ගන්න එක බොහොම වටිනවා. හරි. එතකොට අපි බලා ගන්න ඕනේ ඔන්න ඔය විදිහට මේක සමතුලිත කරගන්න. හැම වෙලේම මේක සමතුලිත කරගන්න බලා ගන්න ඕනේ. එතකොට වැඩියෙන් වීරය ඇති වෙන වෙලාවල් වලදී මම දැනගන්නවා අනෙකුත් ඉන්ද්‍රියන් වලින් කරන කෘත්‍ය සිද්ධ කරන්නේ නැහැ. ඒ වෙලාවට වීරය අඩු කරගන්න එක නෙවෙයි හොඳම වැඩේ තියෙන්නේ සමාධිය. වීරය අඩු කරනවා කියලා කියන්නේ සමාධිය වැඩි කරනවා කියන එක. ඒක නැතුව මේ මට තියෙන වීරය අඩු කරන්න මම මොකක් හරි මේ අකුසලයක් කරන්න ඕන කියන එක නෙවෙයි. අකුසල් කරලා වීරය මේ අඩු කරගන්න නෙවෙයි. මම දැනට වීරය වැඩි කරන්න ඕන වැඩ පිළිවෙලක් කරගෙන යනවා. අපාය ගැන හොඳට මෙනෙහි කරමින් යනවා. එතකොට ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතයේ තියෙන වටිනාකම් ගැන, ඊළඟට මට ලැබිලා තියෙන ශාස්ත්‍රවරයන් වහන්සේ ගැන, ඊළඟට ලැබිලා තියෙන ධර්මය ගැන, එතකොට මට ලැබිලා තියෙන මන් ළඟ ඉන්න පුද්ගලයෝ ගැන, ඒ කියන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ තියෙන මහග්ගත ස්වභාවයන් ගැන, මේවා ගැන මෙනෙහි කර හොඳට වීරිය වඩමින් හිටිය කෙනෙක් මම. අන්න ඒ ටික පොඩ්ඩක් නවත්තලා සමාධියට හේතු වෙන වැඩ කටයුතු කරනවා. මේ වීරය නැති කරගන්න අකුසල් කරනවා නෙවෙයි, මේ කුසලයේ වර්ධනය කරගෙන යද්දි වීරය තව වර්ධනය කරගන්න එක පොඩ්ඩකට తాවකාලික නවත්තලා සමාධියට හේතු වෙන කාරණා සිද්ධ කරගෙන යනවා. හරිද? සමාධියට හේතු වෙන කාරණා සිද්ධ කරගෙන ගියොත් අන්න සමතුලිත කරගන්න පුළුවන්කම ලැබෙනවා. හරි. ඊළඟට ඒ වගේම තමයි ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දෙක. යම් කිසි කෙනෙක් ප්‍රඥාව දියුණු කරගන්නවා, හැබැයි ශ්‍රද්ධාව නැතුව බොහෝ නුවණ ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ගැන එහෙම ලොකු හැඟීමක් නැහැ. එතකොට ප්‍රඥාව නැතුව ශ්‍රද්ධාව දියුණු කරගන්න කෙනාට සිද්ධ වෙන දේ තමයි අපේ පින්වත්නි, යා කෛරාටික වෙනවා. යාගේ කිසිම තෙත්භාවයක් නැති වෙනවා. යා කරුණ වලින් විතරක් අවබෝධය කතා කරන්න හදනවා.
ඊළඟට නොයෙකුත් ආකාරයේ අර අන් අයට හානියක් වෙන දෙයක් තමයි එතන සිද්ධ වෙන්නේ. හැබැයි ප්‍රඥාව දියුණු වෙන්නේ නැතුව ශ්‍රද්ධාව දියුණු වෙන කෙනාටත් ඒ වගේම ප්‍රශ්නයක් එනවා. එයා හැම වෙලේම පූජාවල් ඒ වගේ දේවල් වලට විතරක් යොමු වෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කියන්නේ කිසි කෙනෙකුට වැරදි වචනයක්වත් කතා කරන්න දෙන්නේ නැහැ. නිකන් අර කුලමල ගෝත්‍ර වගේ ගහ ගන්න යන ඒවා, බැන ගන්න යන ඒවා එවැනි තත්යකටපත් වෙනවා. එහෙම කොහොමද වෙන්නේ කියලා ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් පූජාවලටම නැඹුරු වෙලා ඒ මත්තේම වෙන කිසිවක් කරන්නේ නැත් අතරපත් වෙනවා. ඒ වගේ නියම ශ්‍රද්ධාවක් එතන නැහැ. ඇත්තටම එහෙම ශ්‍රද්ධාවක් නැහැ. ඉතින් ඔන්න ඔහොම අපිට මේ ඉන්ද්‍රියන් සමව පවත්වා ගැනීම සඳහා හැම වෙලාවකම වගේ සිහියෙන් ඉඳලා මේ ඉන්ද්‍රියන් ටික සමව තියාගන්න ඕනේ. විශේෂයෙන්ම මේ තැන්වලදී සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය, ප්‍රීති සම්බොජ්ජංගය පස්සද්දී වගේම සමාධි සහ උපේක්ෂා කියලා කියන බෝධි අංග වර්ධනය කර ගැනීමදී සති සම්බොජ්ජංගය හැම එකටම ඕන වෙනවා. අනිත් බෝධි අංග 6 වෙන වශයෙන් මේ සමතුලිතව සිද්ධ කරගන්න වර්ධනය කරගන්න අපිට හැකියාවක් තියෙන්න ඕන. බොජ්ජංග ගැන කතා කරද්දී අපි ඒක මෙතෙන්ටම අදාළව ඉන්ද්‍රිය සමානාත්මතාවයට පත් කරගෙන කටයුතු කරනවා වගේම මේ බොජ්ජංග වැඩි යුතු කාලය නොවැඩි යුතු කාලය දැනගෙන ඒ දේ සිද්ධ කරගන්න ඕනේ. එතකොට තමයි අපිට අදාළ ප්‍රඥාව දක්වා යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒතර මේ විදිහට ඉන්ද්‍රිය සමව පවත්වා ගැනීම කියන එක ගැන අපි ඊටාම හොඳින් විමසලා බලලා මොකද සමාධිය ගොඩාක් වැඩි වෙන ස්වභාවයක් තිබුණොත් මේ වීරිය නැතුව හිත කුසිතකමට වැටෙනවා. සමාධිය හොඳට තියෙනවා වීරිය නැහැ. එතකොට හිත එහෙම්මම කුසිතකමට වැටෙනවා. ඉතින් ඒ වගේ තත්ත්වයන් වලට පත් වෙන්නට නොදී අපි කොහොම හරි කරලා මේ වැඩපිළිවෙල ප්‍රවේශමෙන් අරගෙන යන්න ඕනේ. හරිද? මේ වැඩපිළිවෙල ප්‍රවේශමෙන් අරගෙන යන්න ඕනේ. එතකොට අපි අපේ සිත වීරිය වර්ධනය කරන්න ඕන වෙලාවට වීරිය වර්ධනය කරන්න ඕනේ. ඒ වගේම සමාධිය වර්ධනය කරන්න ඕන වෙලාවට සමාධිය වර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒවා අපි දැනගෙන සිද්ධ කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට ඉන්ද්‍රිය සමව පවත්වා ගන්නට ඕනේ. ඊළඟට තියෙන වැදගත් දෙයක් තමයි නිමිත්ත උපදවාගෙන පවත්වා ගැනීමට තියෙන දක්ෂතාවය. ඒකට කියනවා නිමිත්ත කෞශල්‍යතාවය කියලා. අපේ පින්නත්නි අපි කතා කරා දැන් අපිට මේක විස්තර කරලා දෙන්න ලේසි. ඇයි මේ අපි මෛත්‍රී නිමිත්ත කියන්නේ මොකක්ද කියලා හොඳට දන්නවා. ඒ වගේම අසුබ නිමිත්ත කියන්නේ මොකක්ද කියලා දැන් හොඳට දන්නවා. හරි. මෛත්‍රී නිමිත්ත කියලා කියන්නේ මෛත්‍රී භාවනාවෙන් අපි ලබා ගන්නා වූ ඒ අරමුණ. එතකොට ඒ අරමුණ කියලා කියන්නේ මොකද්ද? සීමා සම්බේධයට පත්වෙච්ච සීමා සම්බේධ වෙච්ච මෛත්‍රී හැඟීම. මොකද්ද ඒ? හිතවත් අහිතවත් වෛරී මැදිහත් කියන එක සීමාවකටවත් ප්‍රතිචාර නොදක්වන සියලු සත්වයන් කෙරෙහි එකම හැඟීම තියෙන. අපි දන්නවා හිතවත් අය කෙරෙහි අපිට වැඩි මෛත්‍රියකුත් හිතවත් අය කෙරෙහි අපි හිතනකොට වැඩියෙන් මෛත්‍රී හැඟීම උපදින්නත් අහිතවත් අය ගැන අඩුවෙන් උපදින්නත් එහෙම තියෙනවා නම් අපේ මෛත්‍රිය සම්පූර්ණ වෙලා නැහැ. එතකොට අපි යම් විදියකින් මේ සීමා සම්බේධ කොට උපදවා ගන්නා වූ මෛත්‍රියක් අපිට කෙනෙක් කෙරෙහි ලෝකය කෙරෙහිම යොදවන්න පුළුවන්කම තියෙනවා නම් අපි හරියම සාර්ථක තැනකට වැටෙනවා. මේක අපි ගොඩක් හොඳින් වටහාගෙන අපේ ජීවිතය අරගෙන යන්න අපිට හැකියාව තියෙන්න ඕන. අන්න ඒ විදිහට අපේ ජීවිතය අරගෙන යන්න. එතකොට ඔන්න මෛත්‍රී නිමිත්ත උපදවා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. හුඟක් අයට මේ මෛත්‍රී නිමිත්ත උපදවා ගන්න යාට කෞශල්‍යතාවයක් නැහැ, කුසලතාවයක් නැහැ, දක්ෂතාවයක් නැහැ. එයා ලෑස්ති නැහැ. ඔහෙ නිකන් ඔය මොනවද මේ කී ඉන්නවා මේ සියලු සත්වයන් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කී ඉන්නවා. මේ හැඟීම හඳුනා ගන්න අදහසකුත් නැහැ. හඳුනාගෙන ඒක නිවැරදි කරගන්න අදහසකුත් නැහැ. නිවැරදිවම ඒ කියන්නේ මෛත්‍රී හැඟීම හඳුනා ගන්න ඕනේ.
ඒක නිවැරදි කරගන්නවා කියලා කියන්නේ ඒක සීමා සම්බේධ බවට පත් කරගන්න ඕනේ. ඒ පත් කරගත්ත හැඟීම වර්ධනය කරන්න ඕනේ, රැක ගන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් දැනගෙන කරන්න ඕන. ඉතින් ඒක තමයි නිමිත්ත කෞශල්‍ය කියලා කියන්නේ. ඒ හැඟීම හදා ගන්නටත් නැති හැඟීම උපදවාගෙන උපදවාගත්ත හැඟීම නිවැරදි කරගෙන නිවැරදි කරගත්ත හැඟීම වර්ධනය කරලා වර්ධනය කරගත්ත හැඟීම රැක ගන්න ඕනේ ඒ නිමිත්ත. එතකොට අන්න ඒ ටික කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒකට තමන්ගේ හිත පුහුණු කරලා තියෙන්න ඕනේ. එහෙම අදක්ෂයි නම් එයාට ඔය කියන චිත්ත සමාධියට යන්න බෑ. ඒක ටික පුරුදු කරගන්න ඕන දක්ෂතාවය. සමහර අය උපතින්ම මේ වගේ දක්ෂ අය ඉන්නවා. උපතින්ම ඇයි දක්ෂ? ඒ කියන්නේ සංසාරික ජීවිතේ පුරුදු කරලා තියෙන හින්දා. ඒක අපිට හරි ලොකු රුකුලක් හිතට. ඇයි? හරි මේ ජීවිතේ මං යම්කිසි දක්ෂතාවයක් ඇති කර ගන්නවා නම් මේ ජීවිතේ අපි යම්කිසි දක්ෂතාවයක් ඇති කර ගන්නවා නම් අන්න ඒ දක්ෂතාවය අපිට පුළුවන්කමක් තියෙන්න ඕන, හැකියාවක් තියෙන්න ඕන මේ ජීවිතේ ඇති කර ගන්නා වූ යම් දක්ෂතාවයක් තියෙනවා නම් අන්න ඒ දක්ෂතාවය අපිට අදහසක් එනවා සසර ජීවිතේ මගේ යහපත සඳහා හේතු වෙනවා කියලා. ඒක ගොඩාක් වටිනවා අපේ ජීවිතේ සාර්ථක කරගන්න පින්වත්නි. මේක අහක යන්නේ නෑ. මම මේවා කරොත් විතරයි අහක යන්නේ නැත්තේ කියන හැඟීම තියෙන්න ඕනේ. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි දුවා දරුවන් ආදී බොහෝ දේවල් අපි එකතු කරනවා. මරණයත් එක්ක ඒවා ඔක්කොටම රැඳෙන්න වෙනවා. අපි දන්නවා සමහර දේවල් ගෙවල් දොරවල් වලට අඩුම ගානේ මිනිවල් ළඟටවත් එන්න බෑ. මේක අපි දන්නවනේ මේක හොඳ කතාවක්, මේක ප්‍රකට කතාවක්නේ. එතකොට දුවා දරුවන්ට මිනිවල් ළඟට එන්න පුළුවන්, එතනින් එහාට යන්න බෑ. හරිද? තමන් කරගත්ත කුසල අකුසල ධර්මයන් ටික විතරයි අපිට ඊළඟ භවයට හේතු වෙන විදිහට සකස් වෙන්නේ. ඒතර නුවණ තියෙන මිනිස්සු හොයා ගන්නවා ඊළඟ භවයට හේතු වෙන විදිහට සකස් වෙන්නේ මොනවාද කියලා. හොයාගෙන මොකද කරන්නේ? ඒ අනුව තමන්ගේ ජීවිතය සකස් කර ගන්නවා. ඉතින් ඒකින්ද මේ උපද්දවා ගන්න නිමිත්ත කෞශල්‍ය අපිට අහක යන දෙයක් නෙවෙයි. හරිද? ඒ කියන්නේ අරමුණ උපදවා ගැනීම පිළිබඳව තියෙන දක්ෂතාවය. භාවනා අරමුණ උපදවා ගැනීම සඳහා තියෙනා වූ දක්ෂතාවයට කියනවා නිමිත්ත කෞශල්‍ය කියලා. එතකොට ඊළඟට සිත සතුටු කළ යුතු අවස්ථාවලදී සතුටු කරන්න ඕනේ කියන එක. ඒ කියන්නේ හිතේ සතුට ඇති වෙන. ඒකට තමයි අපි දැන් මේ කතාවලින් පස්සේ මේ සාකච්ඡාවලින් පස්සේ සීලානුස්සතිය, ඡාගානුස්සතිය ආදී දේවල් ගැනත් අපි සාකච්ඡා කරනවා කෙටියෙන් හරි. අන්න ඒ හිත සතුටු කරන්න ඕන අවස්ථා. සමහර වෙලාවෙදී අපි කරපු බොහෝ කැපකිරීම කරලා සිද්ධ කරපු පින් දහම් තියෙනවා. මේ වගේ බොහෝ පින්කම් කරාපුවාම ඒවා මතක් වෙනකොට හිත සතුටෙන් පිරෙනවා. ඒ සතුට තමයි අපිව සංසිඳවන්නේ. මොකද ප්‍රමෝදය ප්‍රීතිය තමයි මේ චිත්ත ඒකාග්‍රතාවයන් වර්ධනය කරන්න ඍජුවම හේතු වෙන්නේ. ඒකින්ද හිතේ සතුට මදි වගේ දැනෙන හැම අවස්ථාවකම නැවත උත්සාහ කරලා හිත සතුටු කර ගැනීමේ වගකීම අපිට තියෙනවා භාවනා යෝගියෙක් විදිහට. නැවත නැවත උත්සාහ කරලා හිත සතුටු කර ගැනීමේ වගකීමක් තියෙනවා. ඉතින් ඒක කොහොම හරි කරගන්න ඕනේ. ඊළඟට අපේ හිත උපේක්ෂාවේ වට ගන්න ඕන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවලට උපේක්ෂාව වැටෙන්නෙම නැහැ. උපේක්ෂාවට හිත කැමැත්තක්ම නැහැ. ඒ කියන්නේ වෙනත් දෙපැත්තකට ඇදෙනවා. ගැටෙන සහ ඇලෙන. ඇලෙන්නේ ගැටෙන්නේ දෙන්නේ නැතුව මොකද කරන්න ඕනේ? අපි කල්පනා කරලා හොඳින් කල්පනා කරලා උපේක්ෂාවට හිත යොමු කර ගන්න ඕනේ. එහෙම නොවුනහොත් අපිත් එක පැත්තකට ඇද වෙනවා පින්වත්නි. ඍජු ගමනක් යන්නට නම් බුද්ධ ධර්මයට අනුව අපි යන ගමන ඍජු ගමනක්. කුමන ගමනක්ද මේ? විද්‍යාව සඳහා යන ගමන. හරිද? බුද්ධ ධර්මයට අනුව අපිට යා යුතුව තියෙන ගමන විද්‍යාව සඳහා යන ගමන. ඉතින් අන්න ඒ ගමන යනකොට එතන තියෙන්නේ ඍජු ගමනක් කියලා කියන්නේ ඍජු වඩාත් ඍජු කියන ගුණාංගයන් නිබඳව මතක් කරගන්න ඕනේ. එහෙම කරගෙන අපි මොකද කරන්න ඕනේ? මේ ඍජු ගමනක් යන කෙනා හිත උපේක්ෂාවේ තබා ගන්න සතුටු කරන්න ඕනෙලා හිත සතුටු කරන්න
දක්ෂ වෙන්න ඕනේ. එතකොට සමහර තැන්වලදී අපිට හිත උපේක්ෂාවේ තියාගන්නට නොහැකි වෙනවා. එතකොට හිත සතුටු කරන්න ඕන වෙලාවට සතුටු කරන්න ඕනේ. උපේක්ෂාවේ තියාගන්න ඕන වෙලාවට උපේක්ෂාවේ තියාගන්නත් ඕන. අධික සතුටක් ඇති වෙන අවස්ථාවලදී හිත උපේක්ෂාවට ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒවා කොහොමද නැති වෙලා යන දේවල් මේ විදිහට හිතලා බලලා අයින් කරගන්න ඕනේ. ඒක එහෙම කරේ නැත්නම් කොහොමත් බෑ අවශ්‍ය කරන තැනට අපේ මේ චිත්ත සමාධිය අපිට අවශ්‍ය විදිහට අවශ්‍ය කරන මානසික තත්ත්වය උපදවා ගන්න. හරිද? ඒකත් එක්කම අසමාහිත පුද්ගලයින්ව බැහැර කිරීම. මං ආයෙ ඔය බැහැර කිරීම ධර්මයේ සඳහන් වෙන්නේ මොකක්වත් නෙවෙයි. බැහැර කිරීම කියන වචනෙට තියෙන්නේ පරිවර්ජණය කියලා. පරිවර්ජණය කියලා කියන්නේ ඉවත් කිරීම, බැහැර කිරීම කියන අදහස. මේකෙදී ඒ කියන්නේ මේ එළවලා දැමීම කියන එක නෙවෙයි. අපිට එකපාරටම බැහැර කිරීම කියනකොට එන අදහස තමයි එළවලා දාන්න ඕන. එළවලා දාන්න ඕන, අයින් කරන්න ඕන කියලා. ආය මම මතක් කරනවා අපේ හිතට බලපාන්නේ නැති විදිහට මම ඔකට කියනවානේ පරාසය කියලා අපි පින්නත්නේ. අපි හැමෝටම තියෙනවා යම් කිසි පරාසයක්. ඔය ගොඩාක් බාහිර කටයුතු කරන්න ඕන කියලා හිතාගෙන එන අයගෙන් අපි අහනවා. අපි අහන වෙලාවකට තමන්ගේ හිතේ පරාසය දන්නවද කියලා. ඒ කියන්නේ හුඟක් අය දන්නේ නැහැ මට කී දෙනෙකුට බලපාන්න පුළුවන්ද කියලා. ඒ වගේම මගේ පැත්තට කී දෙනෙකුට බලපාන්න පුළුවන්ද කියලාත් අපි බලා ගන්න ඕනේ. එතකොට අපිට හැකියාවක් තියෙන්න ඕන අපේ පින්වත්නි. ඔය සමාහිත භාවයට බාධා වෙන අය බැහැර කරන්නටත් ඒ වගේම තමයි සමාහිත භාවයට හේතු වෙන පුද්ගලයන්ව සේවනය කරන්නටත් පුළුවන්කම තියෙන්න ඕනේ. හැම වෙලේම මේක ගොඩාක් වැදගත් වෙනවා. සමාධිය වඩන්න බලාපොරොත්තු වෙන කෙනෙක් සමාධිමත් අයව ආශ්‍රය කරන්න ඕන. සමාධිය නැති ඊටාම් වික්ෂිප්ත පුද්ගලයන් ආශ්‍රය කරන එක ටික බැහැර කරන්න ඕන. ඔය බැහැර කිරීම ගැන මම ගොඩක් අර්ථ දක්වලා තියෙනවා. අපේ හිතට බලපාන්න නැති වෙන්න තියාගත්තාම ඇති. අපේ හිතට බලපාන්නේ නැති වෙන්න තියාගැනීම. ඊළඟට අපි දැඩි අධිෂ්ඨානයක් හිතට ගන්න ඕනේ. මම මේ කියන විදිහේ චිත්ත සමාධියක් ඇති කරගන්නවාමයි. මම මේ කියන විදිහේ චිත්ත සමාධියක් ඇති කරගන්නවාමයි කියලා ඊටාම දැඩි අධිෂ්ඨානයක් අපේ සිත්වලට ඇති කරගන්න ඕන. අන්න එහෙම අදහස් ඇති කර ගැනීමෙන් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඔය කියන ඉලක්කයට යන්න. ඉතින් මේ විදිහට බොහෝම ප්‍රවේශමෙන් කටයුතු කරවුවොත් අපිට චිත්ත සමාධිය කියන්නේ හීනයක් නෙවෙයි. අද අපි බලාපොරොත්තු වෙන සමාධිය කියන්නේ හීනයක් නෙවෙයි. ඒ හීනය සැබෑ කර ගැනීමෙන් අපිට චිත්ත විසුද්ධිය කියන තැනටපත් වෙන්න පුළුවන්. චිත්ත විසුද්ධිය කියන තැනටපත් වුණොත් අපි යම් හේකින් ඊ타ත්ම ලාභයක්. මොකද එතනින් එහාට තියෙන විදර්ශනාවයි. විදර්ශනාව කියලා කියන්නේ ජීවිතේ හරියට වර්ධනය කරගෙන නැවත නොයන විදිහට මෙච්චර වෙලා කතා කර හැම දෙයකදීම අපිට තියුණේ නැවත ඇති වෙන ස්වභාවයකට පත් වෙන මේ හිත යම් කිසි කුසලයක රඳවා ගන්නට. නමුත් හැබැයි විදර්ශනාවකින් ඇති කරගන්නා වූ සැනසීම ස්ථීර සුවයකට පත් කරගන්න පුළුවන්. නැවත නොයන තත්වයකට මේ කෙලෙස් ධර්මය කපලා දාන්න පුළුවන්, විනාශ කළා දාන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයටපත් වෙන්නටයි කාගේ තුමනාව තියෙන්නේ. ඒ සඳහා හැම කෙනාටම ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ දිසස් දසනායක මුණුපුරාගේ මිත්තණිය ඇතුළු පවුලේ සෑම විසින් කියලා. දිසස් දසනායක මුණුපුරාගේ මිත්තණිය ඇතුළු පවුලේ සෑම විසින් කියලා. ජූනි මාස 24 වෙනි දිනට යෙදෙන දිසස් දසනායක මුණුපුරාගේ උපන් දිනය නිමිත්තෙන් නිවන් මඟ ප්‍රාර්ථනා කරන අතර දිසස් පුතට ගුණයෙන් නැණිය යුතු සමාජයට වැඩදායක පුතෙකු වීමට ආශිර්වාදය ලැබේවා කියලා ආශිර්වාද කරනවා කියලා සඳහන් කරනවා. ලෝකවාසී සම්‍ර ධර්මාවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මිත්තණිය ඇතුළු පවුලේ සෑම දෙනාම ප්‍රාර්ථනා කරන ආකාරයටම දිසස් දසනායක පුතුට යහපත් උපන් දිනයක් වේවා.
ඒ වගේම ගුණයෙන් නැණෙන් යුතු සමාජයට වැඩදායක ශ්‍රේෂ්ඨ ජේෂ්ඨයෙක් වෙන්නට හේතු සකස් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම එම පුතණුවන් ඇතුළු මිත්තණිය පවුලේ සෑම ඒ වගේම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම මේ වර්ග පරම්පරාවේ නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායුෂ වේවා කරන කියන සියලු කටයුතු අධ්‍යාපන කටයුතු ආදී සියලු කටයුතු සාර්ථක භාවයට පත් වේවා. ලැබී තියෙන දුක් කරදර දුරු වේවා. ලැබෙන්නට තියෙන දුක් කරදර දුරු වේවා. හැම දිනාටම උතුම් යහපත සිද්ධ වන්නට උතුම් ධර්මාභෝධය වන්නට හේතු වෙන කල්යාණ මිත්‍ර සම්පත්තියම නිබඳව නිරතුරුව ලැබේවා. පාප මිත්‍ර ආශ්‍රයකට කිසිදු කලකපත් නොවේවා. සංසාරික ජීවිතයේදීවක්වත් ඒ වගේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහා හැම දිනාටම මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අතන් වෙනුවෙන් මිය පරලෝකීය සියලුම ඥාති මිත්‍ර ආදීන්ටද සියලු යහපත සිද්ධ වේවා. පුංචි හෝ දුක් කරදරයක් ඇති තැනක වාසය කරන්නේ නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා. අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.